අවුරුදු 60ක කාලයක් කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ උන්වහන්සේ වැඩ වාසය කළා. මීට දින කිහිපයකට කලින් උන්වහන්සේ අපවත් වුණා. මෘත කලෙබරය ශ්‍රී දේහය තමයි අද පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය කරා හවස 1:30ට වැඩම කරවන්නේ. උන්වහන්සේ නාග විහාරයෙන් සමුගන්න දවසේ උන්වහන්සේගේ ගුණය ගැනයි මෙනෙහි කරන්නේ. පදලංගල ධම්මදේව හාමුදුරුවනේ ලෞතර බුදු වදනට අනුව නම් සීලෝ යතා ඒක ඝනෝ වාතේනන සමීරති. මහා පර්වත රාජයෙක් මහා සුළඟකට කම්පා කරන්න බෑ. උන්වහන්සේට ආපු මේවැනි දේවල් නිന്ദා ගැරහුම් අපහසුතා මැද්දේ යතිවරයන් වහන්සේ කෙනෙක් මෙවැනි ශක්තියකින් ඉන්නවා කියන එකත් මහා ප්‍රාතිහාර්යයක්. අටලෝ දහමින් කම්පා නොවි. ඔබ වහන්සේ දන්නවා උන්වහන්සේගේ කැපවීම ගැන. අඩසිය වසකටත් වැඩියෙන් කළ සේවේ ගිහි සහ පැවිදි කාටත් හොඳ හිත පැවේ මඩ සහ ගල් බෝරලු මල් පාවඩ ආවේ මැඩගෙන සියලු බාධක මෙත් සිත පැවේ. මේක තමයි භික්ෂුවකගේ සැබෑ ස්වභාවය. ඔබතුමා මතක් කළා වගේ මේ සෝවිත හාමුදුරුවෝ ආපු ගමන් මග අතිශය කටුක ඒ වගේම බෑවුම් තනිතල වනදුර්ග ගිරිදුර්ග මේ සියල්ල ගෙවාගෙන ආපු ගමනක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල ධර්මයේ තිබෙන යථා ස්වභාවය ඕක තමයි. එන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය. දෙපයින් කසේරුකාව කෙලින් තියාගෙන සිට ගන්නට පුළුවන් ශක්තිය. ඒ හැකියාව ඒ ශක්තිය තිබුණා නම් මෑත කාලය තුල අපි සෝවිත මාදුළුවාවේ සෝවිත හාමුදුරුවන්ගෙන් තමයි ඒ ගතිය දැක්කේ. අපේ අශෝක මහත්තයාත් මුලින් මතක් කළා අර මේ සෝවිත හාමුදුරුවෝ කියන හොඳ ධර්ම සංනිවේදකයෙක් කියන කාරණාව. ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම ධර්ම සංනිවේදකයා. මෑත කාලේ අපි දැක්ක සෝවිත හාමුදුරුවන්ගේ ඒ තියෙන ඒ හැකියාව ඒ දක්ෂතාවයේ තියෙන විශේෂත්වය තමයි දැන් බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරනකොට මිනිස්සුන්ගේ ජනමනස දැකලා ඒ දැන් සිංහල ගෘහපතියාට බුදුහාමුදුරුවෝ බණ කියන්නේ 아무තුම විදියකට නෙමෙයි. කොණ්ඩේ කඩාගෙන උදේ පාන්දර නාලා හතර වටේටම নমස්කාර කර ඉන්නකොට බුදුහාමුදුරුවෝ ඒකට ආදේශකයක් ඉදිරිපත් කරනවා. ඔයා මේ දිසාවල් වලට වඳින්න කමක් නැහැ. හැබැයි ඒ දිසාවල් වලට ඔයා මේ දිසාව නැගෙනහිර අම්මයි තාත්තයි දරුවෝ විදාගන්න. ওই විදිහට එක එක දිසාවන් වලට එකතු කළා. බද්ධ කළා. මිනිස්සුන්ට දැන් මේ ගස් වලට වැඳ හිටපු මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ හැම ගහටම වඳින්න ඕනේ නැහැ. මෙන්න ගහක් තියෙනවා මෙන්න මේ ගහට වඳින්න බෝ ගහ. දකින ගල් ගෙඩි වලට වඳින්න ඕන නැහැ. ඒවා රකින්න ඕනේ. වඳින්න ඕනේ. හැබැයි මෙන්න මේ පර්වතයට වඳින්න චෛත්‍යයක් හදලා දුන්නා. කිසා ගෞතමීට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරපු ඒ සංඝ ක්‍රමේ මැරිච්ච දරුවෝ අරන් ආපු ගම වාඩි කරලා මෙන්න මේ ටික අහගන්න කිසා ගෞතමී කිව්වනම් එයාට ඇහෙන්නේ නැහැ නෙමෙයි. බුදුහාමුදුරුවෝ වැඩේ බාරගත්තා හොඳයි. හැබැයි ඊට පෙර කරන්න දෙයක්වත් ඇයට ප්‍රායෝගිකව කියලා දෙනවා. නොමල ගේකින් අප පිට මේක හැමෝම දන්න එක. ඇයටම නගරේ පුරාම ගිහිල්ලා ඒත්තු යන්න දුන්න මරණය කියන ධර්මතාවයට වයසක් නැහැ, වෙලාවක් නැහැ, තැනක් නැහැ. ඒ නිසා තමයි මිනිස්සු බුදුහාමුදුරන්ගෙන් බණ අහලා ඉවර වෙලා යනකොට ශානක මහත්තයා හැමෝම හිතා යන්නේ අද බුදුහාමුදුරුවෝ බණ කිව්වේ මටමයි. ඒ නිසා මේ දක්ෂ ධර්මදේශකයෙකුගේ මේ අරමුණක් තියෙන දේශක පරමාර්ථය කියලා එක. ඒ කියන්නේ සෝවිත හාමුදුරුවෝ නාග විහාරෙන් යන්න කලින් දැන් බණට ආරාධනාව බාරගන්නේම ලොකු වගකීමක් ඔළුවේ දරාගෙන මම මේ බණට යන්න ඕන, වෙලාවට යන්න ඕන, මේ මිනිස්සුන්ට මම බණ කියන්න ඕන. ධර්මාසනේ වාඩි වෙන්නේ මම මේ මිනිස්සුන්ට හොඳට බණ ටික කියනවා කියලා හිතාගෙන. ඒක තමයි
දේශකයාගේ අරමුණ පරමාර්ථය. ඒ නිසා විශේෂයෙන් සෝවිත හාමුදුරුවන්ගේ මේ අර තියෙන විශේෂතාවය තමයි උන්වහන්සේ තැනට ගැලපෙන්න කතා කරනවා. තැනට ගැලපෙන්න කතා කරනවා. දැන් මල ගෙදරකට ගියොත් එතන අම්මා මැරිලා හිටියොත් ඒ එතන ඉන්න හැමෝටම අම්මා කෙනෙකුට අම්මා එතන ඉන්න හැමෝටම අම්මා කෙනෙක් ඉන්නව නෙමෙයි. අම්මා ගැන දැනෙන්න හාමුදුරු කතා කළා. තාත්තා මැරිලා නම් තාත්තා ගැන හැමෝටම දැනෙන්න. ගෙදර ඉන්න නොසලකන දරුවාට සමහර ලාවට හිතෙනවා මම මේ අදින් පස්සේ මගේ තාත්තට සලකන්න ඕන කියලා. ඔබ වහන්සේ ඒ අදහස ප්‍රකාශ කරන එක අපි උදාහරණකින් දකින්න සූදානම් දැන් මේ වෙලාවේදී. මේ අවුරුදු 10 ගාන පුරා මේ රට හැදුවේ බණ කියන. බලන්න. ලෝකේ වෙන කිසිම රටකට කිව්වත් ධර්මද්වීපය කියලා. ඒ ධර්මද්වීපය කියන නම අපට ඇති වුණේ අපේ රටවාසී ජනතාව බණ අහලා ධර්මානුකූලව ජීවත් වෙච්ච නිසා. ඒ නිසා මේ රට හදන්න පුළුවන්. මේ රට හදන්නට නම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මේ ජනතාවට ප්‍රායෝගිකව අපි වටහා දිය යුතුයි. දැන් අපේ රටේ තියෙන අවාසනාව අපි කිසිම දෙයක් දැන් හදන්නේ නැහැ. සෑම දෙයක්ම හදන්න ඕන. හැදුවොත් වටිනා දෙයක් බවට පත් කරගන්න පුළුවන්. බලන්න බෙලින් රටවල් වල ගස් කොළන් අපිට ඕන විදියට හදාගෙන තියෙන්නේ. ගස් කොළන් ඕන විදියට හැදෙන්න දෙන්නේ නැහැ. ඒ ගහ අපිට ඕන විදියට අපි හදාගන්න. ඇපල් ගස්, දොඩම් ගස්, මිදිවැල් ඔක්කොම කපලා ලස්සනට හදලා අපිට ඕන විදියට. පොල් ගහ, කොස් ගහ අපිට ඕන විදියට. ඒ තියා සමහර රටවල් තියෙනවා මේ බල්ලොත් ඉස්කෝලේ යවනවා. දැන් ඕස්ට්‍රියාවේ බල්ලෝ පන්තියක් යන්න ඕන. බල්ලා ඩිප්ලෝමා එකක් දෙන්න ඕන. නැත්නම් බල්ලෙක් හදන්න බෑ. අපේ රටේ බල්ලෙක් හදන්නේ නැහැ. ඔය ඉබේ හැදෙනවා. ගස් කොළන් ඉබේ හැදෙනවා. මැලේසියාවේ පොල් ගහකින් අපි වගේ 3 ගුණයක් ආදායම ගන්නවා. එයි ගහ හදලා. තේ ගහ හදන්න ඕන. සෑම දෙයක්ම හදන්න ඕන. හැදුවොත් තමයි ඒක නිසි ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. ඒ වගේ අනික් සෑම දෙයක්ම හදන්න පෙර ජීවිතය හදන්න ඕන. අපේ ස්වාමීන් වහන්සේට යොමු වෙන කලින් සුළු මොහොතක්. ඔව් අපි දුරකථනයේ ඉන්න කෙනෙක්ට අවස්ථාව ලබා දෙන්න තමයි සූදානම් වෙන්නේ. උන්වහන්සේගේ ගුණ මෙනෙහි කරන්නට, උන්වහන්සේගේ ගුණ කතා කරන්නට මේ වෙලාවේ තවත් කෙනෙක් සූදානම් වෙලා ඉනවා. ලක්ෂිත තමයි දුරකථනයෙන් එකතු වෙලා ඉන්නේ. ඔහුටත් තියෙන බොහෝ දේවල් කියන්න ශානක මේ වෙලාවේ. ලක්ෂිත ඔබට අවස්ථාව ලබා දෙනවා. සුබ දැසනක්. සුබ දැසන අවසරය අපේ හමුදුරනේ. මම මේ අවස්ථාවේ කියන්නේ මම මීටර් 4 ගානේ. මීටර් 4 අපේ අම්මයි මාමයි මල්ලි තාත්තට දාලා ගිහිල්ලා අපි මුළු ගමෙම ෆෝන් කරලා අපි නෑදෑයෝ අපි අයින් කරපු උදාවක අපේ ඥායක හමුදුරට අපිට ඒ ඇසිතර අපිට ඇරුණේ අපි පන්සලට ගමක් කියලා අඩන්නේ නැති පන්සල නාබෝධි මාංශයලා අපි අම්මුවක් අඩන්නේ නැති නැකතරක් මතකයි අපි හමුදුරට ගියා අපේ අම්මා හමුදුරන්ගේ දෙපා හමුදුරමුල ඇටුවා එතකොට හමුදුර අපිට අපි කිව්වේ මේ පාසිතාව බය වෙන්න එපා ඔකට කවද හරියයි ළමයි ලොකු නංගවට හරියයි කියලා. ඒ වගේම අපි දැන් මොකද තත්ත්වයක ඉන්නවා. මම දැන් වලක් දැන් තාක්ෂණික බය කරන්නේ මට එක දුකයි තියෙන්නේ. අපේ හාමුදුරුවෝ අපිට දුන්න උපදෙස් අපිට දුන්න මේ දේවල් මට මතකයි. හාමුදුරුවෝ ලැබුණු දානේ පාප ලබා දුන්නේ රාත් තිබ්බා අපිට කන්න තිබු වෙලාවක. ඒ වගේම අපිට හොද ඇපල් ගෙඩියක් හම්බුනේ අපේ හාමුදුරුවෝ ලබා දුන්න දවල්න පළතුරු හැමදෙම ලැබුණ දුන්නා. ඒ තමයි අපි කෙල්ලිමක් කරා.
මම මේක උදව් කාටවත් කියන්න එපා කියලා. ඒක තමයි හාමුදුරන් නිහතමානී ගතිය. අපි දැකලා තියෙනවා සමහර හාමුදුරුවරු ඒ කියනවා මම මේව කරලා කියලා ඒ සෝපිත නායක හාමුදුරුවෝ කවදාවත් එහෙම කතා කරේ නැහැ. මට ඒක දුකයි තියෙන්නේ. ඒ දුක තමයි අපේ නායක හාමුදුරුවෝ අපිට වෙන්නේ ගියා මම උන්ටත් එක්ක ඇවිල්ලා හොඳයි ලක්ෂිත මම හිතන්නේ ඔබේ තිබෙන හදවතේ තිබෙන වේදනාව අපිට හොඳට දැනෙනවා උන්වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව ගැන අපි හඳුනන අවසරයි වහන්සේට. සෝවිතහරු නිතරම මේ බණ කියනකොට කියන කාරණාවක් තමයි පරත්තං පටිපජ්ජත කියනවා. පරාර්ථෙහි දෙන්නේ. නිතරම කියන්නේ අනුන් වෙනුවෙන්ම තමයි. උන්වහන්සේ හැම මොහොතේම අනුන් වෙනුවෙන් තමයි කතා කළේ ධර්ම දේශනා කළේ. අර ඉස්සරලා ඔබතුමාලා පෙන්නපු අර කොටස බැලුවෙන් පස්සේ ඒ බලන්න උන්වහන්සේගේ සංවේදන දක්ෂතාවය. يعني ගානට ගෙනල්ලා ඒ අදාළ තැනට ගලපලා මිනිස්සුන්ට ඒක අර මේ උන්වහන්සේගේ ධර්ම දේශනාව කියන්නේ ඒකේ බණක් තියෙනවා, ගුණක් තියෙනවා, අනක් තියෙනවා, ඒ ඔක්කොම තියෙනවා නෙමෙයි. සෝවිත හඳුනාගේ දක්ෂතාවය තමයි ආදාහන පොළට ගියාම ශානක මහත්තයෝ උන්වහන්සේ ආදාහන පොලේ ඒ අදාළ තැනට ගැලපෙන්න උන්වහන්සේ අනුශාසනා කරන හරි පිළිලා. අද ඔන්න බලන්නකෝ වෙන දෙයක් කියන්න ඕනේ නැහැ මහාචාර්යතුමා අද හවස පාර්ලිමේන්තු ග්‍රවුන්ඩ් මේ පිට්ටනියට ගියාම තේරෙයි සෝවිත හඳුරු නැති අඩුව. සෝවිත හඳුරු නැති අඩුව හොඳට දැනේවි අද ආදාහන පොලේ. සෝවිත හාමුදුරු සිය ගානක්ගේ ආදාහන පොළවල් වල ගිහිල්ලා ಗುಣ කතා කළා. අද ඒ අඩුව හොඳට උම දැනෙනවා. උන්වහන්සේ මිනිස්සු දහස් ගණනකගේ මලගෙවල් වල ගිහිල්ලා මිනිස්සුන්ගේ හිත් හදලා තියෙනවා. ධර්ම දේශනා දහස් ගණනක් උන්වහන්සේ පවත්වලා තියෙනවා. සෝවිත හාමුදුරු නැති අඩුව අදින් පස්සේ අපිට හොඳටම දැනේවි. මම දන්නේ ඒ අඩුව අපි කොයි තාලින් කාට කියලා කොහොම පියගව ගන්නද කියලා. අපේ හාමුදුරනේ නිසල උන්වහන්සේ වැඩ වාසය කර කුටියටත් දැනෙලා ඇති. ඔව් වෙනදා උන්වහන්සේ වැඩ සිටපු බොහොම තේජාන්විතව විරාජමානව වැඩ හිටපු ශ්‍රී නාග විහාරය අද බොහොම ශෝකාකූල දර්ශනයක් බවට පත් වෙලා. උන්වහන්සේ වැඩ සිටියේ ඒ කුටිය උන්වහන්සේ කියූ පොතපත අවසන් වරට ලියූ ලිපිය අපිට දකින්න ලැබුණා. දැන් අපිට ඔබට දකින්න ලැබෙන්නේ අප්සරා උන්වහන්සේ අවසන් වරට මේ මේසිය මත හිඳ මේ ලිපිය ලියා තිබෙනවා. ඒ තමයි මම අර කලින් කියවූ ලිපිය. උන්වහන්සේ ඔය ආකාරයෙන්මයි රෝගාතුර වෙච්ච වෙලාවේ ඒකත් පිළිවෙලකට තබලා උන්වහන්සේ රෝගාතුර වෙච්ච වෙලාව රෝහල්ගත වෙලා තියෙනවා. ඉතින් ඔය අපි දකින්නේ මම හිතන්නේ මේ දුලබ දසුන් කීපයක් අපිට අවස්ථාව සලසා දුන්නා පූජනීය උඩුකලකන්දේ අරිරත්න ස්වාමීන් වහන්සේ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ බොහෝ වැඩ රාජකාරී මැදේ තමයි අපිට මේ අවස්ථාව සලසා දුන්නේ. උන්වහන්සේ කියවූ පොතපත උන්වහන්සේ වැඩ වාසය කරපු ස්ථානය අපිට දැක් ගන්න ලැබෙනවා. මේ වෙලාවේ මම හිතන්නේ දසුන් දකින්නකොට හැම කෙනෙක්ගේම neතට කඳුලක් උනන අවස්ථාවක් ශානක අපි හැම කෙනෙක්ම වෙනුවෙන් අර කතාවක් තියෙන කතාවට කියන උන්වහන්සේ ගැන කියනකොට ශානක ජීවිත කාලෙටම කෙනෙක්ට එපා නොවුණු යතිවරයන්න් වහන්සේ නමක් විදිහට තමයි උන්වහන්සේව හඳුන්වලා දෙන්නේ. ඕනම කෙනෙක්ගෙන් ඇහුවම මාදුළුවේ සෝපිත හාමුදුරුවෝ කියන්නේ කවුද කියලා හැම කෙනෙක්ම කිව්වේ සමාජය වෙනුවෙන්, රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් නැගී හිටපු හාමුදුරුවෝ වහන්සේ නමක් තමයි මාදුළුවේ සෝපිත හාමුදුරුවන් වහන්සේ කියලා. ඒ නිසා තමයි කම්පා වෙන්නේ. ඔව් කම්පාවත් එක්කම උන්වහන්සේ ජීවමානයි කියන අදහස තමයි අපි හදවත තුළ තියෙන්නේ. මොකද බුදුදහමේ ලුජ්ජති පලුජ්ජති ලෝකෝ ලෝකයේ සිදෙන බිඳෙන සුළුයි. හැබැයි අපගේ අර රූපය දිරුවට නාමය දිරන්නේ නැහැ. අපි මහාචාර්යතුමා වෙතට යොමු වෙන කලින් අපේ හාමුදුරුවෝ අවසන් කරන්න. මට ඒකේ අවසානයේ දකින්න ඕනේ. උන්වහන්සේ මේ තරම් මහා යතිවරයෙක් වෙලා ලෝක පූජිත යතිවරයෙක් වෙලත් හැබැයි මොන තරම් නිර්හංකාර කමින් යුක්තද ඕන වෙලාවක නාග විහාරයට අපි ගියොත් උන්වහන්සේ ඉන්නවා නම් එළියට එන්නේ උන්වහන්සේ. උන්වහන්සේ එළියට එන්නේ. ආ ඉතින් කවුරුවත් එහෙම නැහැ. සමහර වෙලාවල් වල සමහර අවස්ථාවලදී අපි දැන් ওই දානකට එහෙම ওই පැත්තේ යන්න තියෙනවා නම් අපි කියනවා මම කලබෝවිල දානකට යනවා කියලා. දැන් උන්වහන්සේ දන්නවා මමත් යනවා කියලා. එතන මට කතා කරලා කියනවා ධම්මදේව ඔයා මේ අර කලබෝවිල දානට යනවද? එහෙමයි හාමුදුරනේ. අනේ ඔයා ඉන්නකෝ මාවත් එක්ක යනවා මගේ අද ඩ්‍රයිවර් නැහැ. මාවත් එක්ක යනවා. මේ අපි වගේ පොඩි කෙනෙකුට කතා කරලා කියනවා ඔයා ඉන්න මගේ කාර් එකේ. මට මතකයි දවසක් නුගේකට මම ඒ කාලේ ගොඩාක් කල් දානකට ගියා ත්‍රිවිල් එකේ. අශෝක මහත්තයා. ත්‍රිවිල් එකේ.
සෝබිත හාමුදුරුවෝ විතරයි පන්සලෙන් මේ දානට වැඩලා තිබුණේ. ඉතින් මම දැන් ත්‍රිවිල් එකේ දාන ඉවරලා මං අතුරු විරියට යන්න යනකොට මගේ ත්‍රිවිල් එක නැග සෝබිත හාමුදුරුවෝ. ඒ කියන්නේ උන්වහන්සේ අර ඔළුවට ගත්තේ නැහැ මාන්නයක් මම මේ ප්‍රාඩෝ එකේම යන්න ඕනේ නැත්නම් ක්‍රවුන් එකේම යන්න ඕනේ කියලා තිබුණොත් ගියා. හැබැයි නැත්තම් උන්වහන්සේ සිරිප්පු දෙකක් නැතුව රට මට මතකයි අපි ওই රටවල් වල එහෙම වැඩසටහන් වලට ඉන්දියාවේ එහෙම ගියාම උන්වහන්සේ හරි කැමති චානක මහත්තයෝ චපාති බලදන්න. චපාති. ඉතින් උණුවෙන් චපාති. අර අඟුරු ගොඩෙන් අරගෙන එවලේම චපාතිම තමයි. ඒ ගිය වැඩි දවසේ ඉඳලා චපාතිමයි ඉල්ලන්නේ. ඉතින් අපි සමහරලාට මම ඔය සෝබිතහරු බලන්න යනකොට ඉතින් චපාති හොයාගන්න අමාරු ලංකාවේ. මම ඉතින් ඔය වඩේ වර්ග රෝමේවා අරගෙන තමයි උන්වහන්සේ බලන්න යන්නේ. හොඳට ඉන්න කාලේ. හොඳින් ඉන්න කාලේ. ඉතින් අර ඒ ගති බොහෝ ඇත්තලඟ අපි දැකලා නැහැ. බොහෝ ඇත්තලඟ දැකලා නැහැ. ඒක සෝවිත හාමුදුරුවෝ මහා සමහර එක වැඩසටහනකදී ගිහිල්ලා ඉන්දියාවේදී උන්වහන්සේ ලේන්සුව හැලිලා. ලේන්සුව නෑ මට මගේ ලේන්සුව ඉල්ලුවා. මම කිව්වා හාමුදුරනේ මේ දැන් මගේ ළඟ ලේන්සු දෙකක් තියෙනවා. මේ ලේන්සුව අදින්න. එහෙම ගන්න නෑනේ මහත්තයෝ. ලේන්සුවක් වෙන කෙනෙක් නා. ඈ ලේන්සුව උන්වහන්සේ ගත්තා. ඉතින් අන්න ඒ වගේ මහා පුදුම යතිවරේ පුදුම චරිතයක් අර මුලින් කියපු අර යතිවරුන්ගේ ආభాෂය ලබාගත්තු නිසා ඒ ඔක්කොම එකට කැටිකොට සෝබිත කියන මහදුලාවේ සෝබිත කියන ඒ මහා ප්‍රතාපවත් ආදර්ශමත් චරිතය තමයි අපේ හදවත පතුලටම බැස යන කොට හේනේ හාමුදුරුව අපි දැකලා නැහැ. මුල්ලේරියාවේ හාමුදුරුව අපි දැකලා නැහැ අහලා තියෙනවා. හැබැයි ඒ ඔක්කොගෙම එකතුවක් තමයි මහදුලාවේ සෝබිත හාමුදුරුව කියලා කියන්නේ. වහන්සේ කියන අවසන් අදහස තමයි මේ අල්පේච්ඡතාවය කියන එක මහාචාර්යතුමා. කියන්නේ බහුභාණ්ඩ භික්ෂුත්වයේ නෙවෙයි සපත්ත භාරෝ සකුණෝවිය. දෙපියාපත් පමණක් බර සකුණෙකුමෙන් පක්ෂියෙකුමෙන් තමයි උන්වහන්සේ ජීවත් වුනේ. මේ සංවේදීතාවයේ ඇති වෙන්නම හේතුව මහාචාර්යතුමා මේ අල්පේච්ඡතාවය වෙන්න පුළුවන් නේද? දැන් මේ පෙන්නපු රූපරාමු දිස බලාගෙන ඉන්නකොට මම කල්පනා කළේ වැදගත්ම රූපරාමුවක් ඔයගොල්ලන්ට ගන්න බැරි වෙලා තියෙනවා. ඒක බැරි වෙලා නෙමෙයි ඒක ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඒ නොදන්නේ ඒක හරි අප්‍රකටයි. නාග විහාරයේ තියෙනවා ආවාසයට එහා පැත්තේ පුංචි ශාලාවක්. ඒ ශාලාව ඇත්තටම ගොඩ නැගුවේ මේ අමද්දේප තරුණ ව්‍යාපාරයේ වැඩ කටයුතු සඳහා තමයි. ඒකේ තියෙන බංකු ටිකක් විතර. මොකද? ඔන්න ඔය ශාලාවේ තමයි මේ රටේ බරපතල සියලු වෙනස්කම් සිද්ධ කළ කුඩා ශාලාව. ඒ ශාලාවේ බංකු වල වාඩි නොවෙච්ච කෙනෙක් නැහැ. මහා තානාන්තර දරන මැති ඇමතිවරු විශාල ප්‍රභූවරු දැවැන්ත චරිත ඒ බංකු වල වාඩි වෙලා හිටියා. ඒක තමයි ඓතිහාසිකම තැන මට හිතෙන්නේ නාග විහාරයේ තියෙන. ඒ කිසි දෙයක් භෞතික වශයෙන් දිනු කරන්නට සෝබිත හාමුදුරන්ට උවමනා වුණේ. සමහර ව්‍යවස්ථාන වලට ගියාම අපිට ගියන්ට වාඩි වෙන්න තියෙනවා හාමුදුරනේ බොහොම සුව පහසු අසුන්. හැමදාම සෝබිත හාමුදුරුවෝ බහැදගෙන ගියාම තියෙන අර පොඩි පුටු ටික තියෙන්නේ. ඒ පුටු වල තමයි වාඩි වෙලා ඕනෑම කෙනෙක් මොනක් කෙනාවත් මේ ඒ පුටුවේ තමයි වාඩි වෙලා උන්වහන්සේ කතා කරන්නේ. ඒතකොට මේ සෝබිත හාමුදුරුවන්ගේ මේ අල්පේච්ඡ භාවය කියන එක මවාගත් එකක් නෙමෙයි. හරිද? ඒ කියන්නේ Tamanගේ ප්‍රතිරූපයේ වෙනුවෙන් විදහා දක්වපු එකක් නෙමෙයි. ඒක උන්වහන්සේගේ ජීවිතයේ මුල ඉඳලම තිබුණා. මට හිතෙන්නේ ඒ නිසා තමයි දැන් විද්‍යෝදි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා හැටියට උන්වහන්සේපත් වෙනවා. ඒ කාලේ ඉඳලම උන්වහන්සේ කියලා තිනකට මට සෙරෙප්පු දාන ආසාවක් තිබුණේ නැහැ. හරිද? ඒතර හාමුදුරුවෝ හැමතිස්සෙම ඔය අන්තිමට ඔය වෛද්‍ය උපදෙස් උඩ තමයි මේ සෙරෙප්පු දාන්න පව හාමුදුරුවෝ පටන් ගත්තේ. එහෙනම් මට පොළොවේ පෑගෙනකොට මහත්වෝ හරි සතුටක් තියෙනවා. ඒක සනාත කරන්න මම හිතන්නේ ගෝල ස්වාමීන් වහන්සේ ඉන්නවා. උන්වහන්සේත් ඔබතුමා කියන එකමයි කියන්නේ. අපි ඒකත් අහලා ඉමු. ගුරු දේවෝත්තම ලොකු හාමුදුරන් වහන්සේ තාමත්ම නිහතමානී කාරුණික ගුණයන්ගෙන් යුතු අල්පේච්ඡ ජීවිතයක් ගත කළ ගුරු දේවයන් වහන්සේ නම. උන්වහන්සේ තම ජීවිතේ දෛනික කටයුතු ආරම්භ කළේ හිමිදිරි උදෑසන 4ට අවදි වෙලා. දහම් පොතපතින් තම ජීවිතේ දෛනික කටයුතු ආරම්භ කළ ගුරුදේව ලොකු හාමුදුරන් වහන්සේ උදෑසන 7ට තුනුරුවන් වන්දනා කිරීමෙන් පසු දන් වළඳා නැවත විහාරස්ථානයෙන් එළියට වැඩම කළේ මිනිසුන්ගේ ජීවිතය
දහමින් සුවපත් කරන්නට මේ රට තුල ලොකු හාමුදුරන් වහන්සේ නැතිවම බැරි මහා උත්තමයෙක් වුණා. උන්වහන්සේ මේ රට තුල දහම් දේශනා නොකළ පන්සලක් නැහැ. ගමක් නියංගමක් කොරටුවක් පාසා තම පාගමනින් වැඩම කරලා ගුරුදේව ලොකු හාමුදුරන් වහන්සේ කළ ශාසනික සේවාව අපමණයි. මහාචාර්යතුමා. ඔව්. දැන් සෝවිත හාමුදුරුවෝ මුල සිටම අල්පෙච්ච ජීවිතයක් ගත කළ බව තමයි මම කියන්න උත්සාහ කළේ. සෝවිත හාමුදුරුවන්ගේ නාග විහාරය එක්ක විතරක් නෙමෙයි උන්වහන්සේ විතර සම්බන්ධතාව උඩ ලංකාවේ ඊ타ත්ම ධනවත් පුද්ගලයෝ සෝවිත හාමුදුරුවන් ළඟ ඇවිල්ලා දන නමස්කාර කළා. සෝවිත හාමුදුරුවන්ට තිබුණ ඇත්ත වශයෙන්ම දල්දා මාලිගාව වගේ පන්සලක් හදන්න. ඒ තැනට සෝවිත හාමුදුරුවෝ ගියේ නෑ. ඒ විතරකුත් නෙමෙයි අපි කවුරුත් තේරුම් ගන්නට ඕනේ හුඟක් ඔය තරුණ ළමයි සමහර වෙලාවට ආවේගාත්මකව විචාරවත් අදහස් පළ කරන අය දන්නේ උන්වහන්සේගේ ජීවිතය මේ පොදු ජන අභිවෘද්ධියට කැපකිරීමේ ක්‍රියාවලියේ තිබුණු ගැඹුර. දැන් මම මේක සිහිපත් කරන්නේ උන්වහන්සේ යම්කිසි ආකාරයකට සමාජයේ අභිවෘද්ධිය වෙනුවෙන් යම් කටයුත්තක් කළා නම් ඒ වෙනුවෙන් දායකත්වයේ සැපුවා නම් අපි තුමුකෝ ආණ්ඩුවක් බලයට පත් කරන්න. දායකත්වයේ සැපුවා නම් උන්වහන්සේ ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා ඒ පොරොන්දු වෙච්ච දේවල් මොන ආකාරයකටද ඉෂ්ට වෙන්නේ. ඉෂ්ට වෙන්නේ නැත්තේ කොයි මොහොතේද? ඒ මොහොතේම සෝභිත හාමුදුරුවෝ ඉන්නේ අනික් පැත්තේ. ඒතර සෝභිත හාමුදුරුවෝ කියපු දේ තමයි එක එක්කෙනාගේ වරදාන ගත්තොත් මහත්යෝ සෝභිත හාමුදුරුවෝ නැති වෙනවා. එහෙමමයි කිව්වේ. ඒ පෞරුෂය, ඒ අනන්‍යතාව ජීවිතයේ අවසාන මොහොත වෙනකල් උන්වහන්සේට ආරක්ෂා කරගන්නට හැකියාව ලැබුණේ උන්වහන්සේ භෞතික දේවල් අත්පත් කරගෙන බබලෙන්නට උත්සාහ කරපු කෙනෙක් නෙමෙයි. උන්වහන්සේට ලොකු ආත්ම විශ්වාසයක් තිබුණා මට දෙපයි නැගී සිටින්නට පුළුවන්. උන්වහන්සේම කියනවා මම හරි වාසනාවන්ත හාමුදුරු නමක්. ඊටාම පැහැදිලිව මම හරි වාසනාවන්ත හාමුදුරු නමක්. ඉතින් අපි හාමුදුරුවරු හැටියට අපිට තියෙන්නේ මේ සමාජය යහපත් කරන්න දායක වන එක. අපි මේ දරු පොළු නඩත්තු කරන අරවා මේ අයවා නෙමෙයි අපිට තියෙන්නේ. වඩා යහපත් සමාජයක් වෙනුවෙන් අපි හැමදාම වැඩ කරන්න ඕනේ. මැරෙනකල් වැඩ කරන්න ඕනේ මට. ඒක තමයි කිව්වේ. ඒකට ඔය අවසානයේදී හාමුදුරුවෝ රෝහල් ගත කරන්නේත් ඇත්තටම මේ දායක සභාව තමයි හාමුදුරුවනේ යමු අපි රෝහල්ට කියලා අරගෙන යන්නේ. එතකොටත් හාමුදුරුවෝ බණකට යන්න අර බාරගත්ත බණකට යන්න තමයි ලෑස්ති වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සෝභිත හාමුදුරන්ගේ චරිතයෙන් ඉගෙන ගන්න තියෙන දේවල් වලට වඩා මම මේ අවස්ථාවේදී මතු කර දක්වන්නට කැමති උන්වහන්සේගේ අපවත් වීමත් එක්ක ඇතිවෙච්ච මේ වටපිටාවෙන් මේ අවස්ථාවේ රටවැසියන් ඉගෙන ගත යුතු පාඩමක් තියෙනවා. භික්ෂුන් වහන්සේලා ඉගෙන ගත යුතු පාඩමක් තියෙනවා. මොකක්ද භික්ෂුවකගේ චරිතය? මොකක්ද භික්ෂුවකගේ අනන්‍යතාව? ඇයි සෝභිත හාමුදුරුවන්ට මේ විදිහේ මහා ජන ගංගාවක් මෙහෙම ගලාගෙන එන්නේ? මොන බලයක් තිබුණාටද? මේක තේරුම් ගන්නට ඕනේ. අනිත් එක තමයි මේ සියලු ජාතීන් සියලු ආගම් අදහන පුද්ගලයෝ ඇවිල්ලා මේ ආකාරයට උන්වහන්සේට මේ ගෞරව දැක්වීම කියන ක්‍රියාවලිය ඇතුලේ මේ රට පාලනය කරන පුද්ගලයෝ කල්පනා කරන්නට ඕනේ අපේ රටේ සංහිඳියාව ඇති කරන්න පුළුවන්. එහෙම වාතාවරණයක් තියෙනවා. ඒ සංහිඳියාව ඇති කිරීමේ ක්‍රියාවලියේදී විශ්වාසය ගොඩනැගීම, මනුෂ්‍යත්වයට මුල් තැන දීම මේ කාරණා පිළිබඳ ඊ타ත්ම ගැඹුරු යථාර්ථයක් මේ අපවත් වීමේ දවසේ ඉඳලා මම අත්දැක්කා. ඒක මම කල්පනා කරන්නේ එක්තරා ආකාරයකට නිදර්ශනයෙන් කියනවා අර සුනාමි ව්‍යසනයෙන් පස්සේ අපේ රට ගොඩනැගීමට අගන අවස්ථාවක් ලැබුණානේ. ඒ වගේ අවස්ථාවක් උදා වුණා මේ රටේ ජාතිය එක්සේසත් කිරීමට. ඔව්
මහාචාර්යතුමාගේ කතාවෙන් පැහැදිලි වුණු කාරණාවක් තමයි ශානක උන්වහන්සේ හැම වෙලාවෙම මේ ක්‍රියාවෙන් තමයි හැමදේම ඔප්පු කරලා පෙන්නන. උන්වහන්සේ ඒ නිසා තමයි අපි කියන්නේ පරමාදර්ශී චරිතයක් කියලා. ඒ වගේම තමයි හැම වෙලාවෙම මේ අශෝක ඩයස් මහත්මයා මේ ජාතිය වෙනුවෙන් නැගී හිටපු. ඒ වගේම සංස්කෘතික සෝදාපාලුව දැකපු වෙලාවක ඒ වෙනුවෙන් නැගී හිටපු, රටේ සංහිඳියා වෙනුවෙන්, උන්නතිය වෙනුවෙන් නැගී හිටපු යතිවරයාණන් වහන්සේ කෙනෙක්. අපේ කාලේ බිහි වෙච්ච යතිවරයාණන් වහන්සේ නමක් විදිහට තමයි අපි උන්වහන්සේ හඳුනාගන්නේ. ඒකට අපි මුලදීත් කතා කළා උන්වහන්සේ සතු පැවතිච්ච විශේෂ වූ sannivedana හැකියාව. හැබැයි මෙන්න මේ sannivedana හැකියාව අවස්ථා ගණනාවකදීම වාරණයට පවා ලක් වෙනවා. හැබැයි උන්වහන්සේව නිහඬ කරන්නට බැරි වෙනවා. දශක 4ක් පුරාවට උන්වහන්සේ ධර්ම දේශනා කරනවා. ඒ වගේම උන්වහන්සේගේ sannivedanaya හරහා රටේ ජනතාව පෝෂණය කරනවා, උන්නතිය ඇති කරනවා. මේක ඔබතුමා කොයි ආකාරයකද? අශෝක ඩයස් මහත්මයා උත්තර දෙන්න සමාවෙන්න. එතුමා සම්බන්ධන විශේෂයෙන් එතුමාට අයිතියක් තියෙනවා මේ ගැන කතා කරන්න. මොකද MTV MBC මාධ්‍ය අධ්‍යක්ෂකවරයෙක්. ඒ වගේම අපේ ප්‍රවීණ මාධ්‍යවේදියෙක්. එනිසා එතුමාට එකක් ඒ අධ්‍යක්ෂ තනතුරු පැත්තකින් තියමු. මාධ්‍යවේදී තනතුරු පැත්තකින් හොඳට බණ අහනවා. ඔව්. ඒක නිසා මම හිතන්නේ මේ ප්‍රශ්නේ එතුමාට බෙහෙවින්ම ගැළපෙන්නේ. ඔව්. ඇත්තට මේක වැදගත් කාරණයක්. දැන් මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ ධර්ම ඒ කියන්නේ ධර්මදේශකයන්න් වහන්සේ නමක් හැටියට sannivedakayak හැටියට මතුවෙන්නේ 60 දශකයේ. එතකොට ලංකාවේ sannivedana කර්මාන්තය මේ තරම් පුළුල් වෙලා නැහැ. ඒ අවස්ථාවේදී තිබුණා මුද්‍රිත මාධ්‍ය, ඒ වගේම විද්‍යුත් මාධ්‍ය ගුවන්විදුලියට සීමා වෙලා තිබුණා. ඒක තිබුණේ රාජ්‍ය පාලනයේ යටතේ. දැන් 1965 පමණ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ මැලේවේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කරනවා. ඒකට නායකත්වය දෙනවා. මොකද මේ ගුරු මාරු පිළිබඳව පැන නැගුණු ආකූලතා සම්බන්ධයෙන් මේකේ යථාවත් කරන්න නිර්වෘල් ක්‍රියාමාර්ගයකට එන්න කියලා තමයි මේ විරෝධතාවය තියන්නේ. දැන් මේ වෙලාවේ උන්වහන්සේ මේ විරෝධතාවයට අදාළ කටයුතු ජනතාව වෙත ගෙනියන්න සංවේදනය කරන්න පාවිච්චි කරන්නේ මුද්‍රිත මාධ්‍ය. ඒක ඉතා ප්‍රායෝගිකව පාවිච්චි කරනවා. මම හිතන්නේ එදා ඉඳලම මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ ලංකාවේ මුද්‍රිත මාධ්‍යයේ ප්‍රවෘත්ති වාර්තාකරුවෝ, විශේෂාංක රචකයෝ, සංස්කාරකවරු මේ සියලු දෙනා එක්කම ඉතා හොඳ සමීප වෘත්තීය මට්ටමේ සම්බන්ධයක් පවත්වාගෙන ගියා. ඒ කියන්නේ උන්වහන්සේ දැනගෙන හිටියා මේ පණිවිඩයක් ගෙනියන්න මේ මෙවලම පාවිච්චි වෙන්න ඕන කොහොමද කියලා. පුවත්පත මාධ්‍යයක් හැටියට කොහොමද පාවිච්චි කරන්නේ? කොහොමද පාවිච්චි වෙන්නේ? හැබැයි ඒකෙදී උන්වහන්සේ දැනගෙන හිටියා ඒකේ තියෙන සීමාව. ඒ වගේම ඒ වෘත්තීය වේදීන් එක්ක ගනුදෙනු කරන්න මෙදී තියෙන්න ඕන විනය උන්වහන්සේ ළඟ තිබුණා. මම මේ කියන්නේ මොකද සමහර වෙලාවට මේ ගනුදෙනු කරද්දී මේ බෝධනෙක් දුල නැති එක අඳුනගන්නේ නැහැ. මේකට තියෙන්න ඕන මොකද මේ මාධ්‍යවේදියාට තියෙනවා ඩෙඩ්ලයින් එකක්. ඔහුට තියෙනවා වෙලාවක් මේ ලිපිය ලියලා ඉවර කරන්න. ඒ සීමාව අඳුරගෙන තමයි අපි මේ ප්‍රවෘත්ති මාධ්‍යයත් එක්ක ගනුදෙනු කරන්න ඕන. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ මුද්‍රිත මාධ්‍යයේ වැඩ කරන මාධ්‍යවේදීන් එක්ක අවුරුදු 50ක් තිස්සේ එක දිගට ඉතාම හොඳ සම්බන්ධයක් තිබුණා. ඉතින් මට හුඟක් වෙලාවට මේ පහුගිය දවස්වල මාධ්‍ය ශාස්ත්‍රයේ මගේ මිත්‍රයෝ කිව්වා දැන් තමන් කනිෂ්ඨ වාර්තාකරුවෙක් හැටියට තමයි මුලින් මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ හිටපු වෘත්තීය සටන එහෙම නැත්නම් විරෝධතාවයක් ආවරණය කරන්න ගිහිල්ලා තියෙනවා. ඔහු අද මාධ්‍ය ආයතනයේ ඒ පිරිස් දැන් ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් හැටියට, කර්තෘවරු හැටියට ඒ තැන්වල ඉන්නේ. එතකොට අර අවුරුදු 40 50 35 එක දිගට ඒ සම්බන්ධය තිබිලා තියෙනවා. ඉතින් ඒක හරි වැදගත් sannivedakayak හැටියට මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ ඒ එකිනෙකාගේ සීමාවන් හඳුරගෙන ආපු ගමන. ඔබතුමා හුම් වර්ණනා කරනකොට අපිට නැවතත් මාදුළුවාවේ සෝභිත හාමුදුරන්ගේ ධර්මදේශනාවෙන් කොටසක් ශ්‍රවණය කරන්න තියෙනවා හොඳයි කියලා හිතෙනවා. මිනිහෙක් ජනප්‍රිය වෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි ප්‍රිය වචන කතා කරන්නේ. මිනිසුන්ට ප්‍රියව කතා කරන්න. ඒ වගේ මිනිස්සුන්ට සංග්‍රහ කරන්න. ලස්සන හිනාවකින්. හොඳට hina වෙන්න. hina වෙන්න බය වෙන්න වැඩ බද්දට වැටෙන්නේ නැහැ නේ. බදු ගහන්නේ නැහැ මේකට. ලාභෙටම තියෙන දේ hina වෙන එක. ඒ hina වෙන්න බැරි අපිට. කාර්යාල වැඩ කරන අය වුණත් පින්න තමන් ළඟට එන මිනිහට උන් hina වෙන්න කතා කරන්නේ. අපේ රටේ තියෙන මහා අවාසනාවක්
ඕන මිනිහෙක් ආම බෑ කියලා පටන් ගන්න. පටන් ගන්නව බෑ කියලා. පටන් ගන්නෙම කරන්න බෑ. ඇයි එහෙම කියන්නේ? මිනිහෙක් ළඟට ආවම කතා කරන්න hina වෙලා. නැගිටින්න. ඇයි ආවේ කියලා අහන්න. දැන් ගිහියන්ට තියා අපේ නිලධාරීන් ඉන්නවා හාමුදුරු කෙනෙක් ආවත් නැගිටින්නේ නැහැ. බිම් බලාගෙන රවාගෙන මුළු දිහා බලන්න බයයි. දෙහිනේ ඔය ඇත්තන්ට පඩි ගෙවන්නේ කවුද? අපි. ඒක අමතක වෙලා. කවුද පඩි ගෙවන්නේ? අපි. මේ රටේ දුක් විඳින ජනතාව. ඒ පඩි ගෙවන්නේ අපිට වැඩ කරගන්න. නැත්නම් පින් පඩිය මේ ගෙවන්නේ. අපිට ඒ hina වෙන්න බැරි. ඒ අපිට කියා දෙන්න බැරි. ඒ අපිට උදව් කරන්න බැරි. දොස්තර මහතුරු හදන්නේ කවුද? එක දොස්තර මහත්තයෙක් වෛද්‍ය විද්‍යාලයෙන් එළියට ගන්න කෝටි කීයක් අපි වියතක් කරනවා. නිදහස් අධ්‍යාපන කවුද පඩි ගෙවන්නේ? අපි. ඒ හිතන්න ඕනේ මම ජනතාවට සේවය කරන්න ඕන. බැඳිලා ඉන්නවා අපි. මේ කාර්යාලවල සේවය කරන සෑම දෙනාම අපිව කරදරයක් කියලා හිතන්න එපා. අපි වදයක් කියලා හිතන්න එපා. අපි ඉන්නේ වැඩක් කරගන්න. අපිට මේ වැඩේ හරියට කළා දෙන්න. සතුටු වෙන්න මම මේ වැඩේ හොඳට කළා දුන්නයි මිනිස්සුන්ට. එච්චරයි. මහතා සුළු මොහොතක් දෙන්න අපිත් එක්ක ගොඩක් වෙලාවට අද බෞද්ධ අයට වඩා කතෝලික අය ඉස්ලාම් අය අන්‍යාගමික අය කතා කරනවා. ඒ නිසා අපි සූදානම් ඒ වගේ කෙනෙකුට සමන් දෙන්න. සුබ දැසනක් ඔබට. චන්ද්‍රකාන්ති සුබ දැසනක්. සුබ දැසනක්. ඔබට අවස්ථාව තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අනිකුත් පිටුතුන්ගෙන් අවසරයි. මට මේ අවස්ථාව ලැබුණ තුන්කට මම සිත සායතනෙට ස්තුති වෙනවා. ඇත්තෙන්ම අපේ සෝපිත ස්වාමීන් වහන්සේගේ අපේ ත්‍රිම සැලවීමෙන් අපේ හදවත නතර වුණා වගේ දැනුණා. මම කතෝලික භක්තිකෙක්. නමුත් ආගම අපිට එන්නේ අපි පෞද්ගලිකව අදහන දෙයක්. උන්වහන්සේ ඇත්තටම ඉපදිලා තියෙන බුදු පුතෙක් වෙන්න. ඒ වගේම බුදු සසුනට විතරක් නෙමෙයි උන්වහන්සේ මේ අපේ මාතෘ භූමියට විශාල මෙහෙවරක් කෙරුවා. උන්වහන්සේ කාටවත් වෙනස් කරන්න බැරි දේවල් නැත කාලෙත් උන්වහන්සේ වෙනස් කෙරුවා. උන්වහන්සේ පැතු ලෝකේ උන්වහන්සේ සම්පූර්ණයෙන්ම දැක ගන්න බැරුව අපේ මේ ශ්‍රී ලංකා දීපේ තුල මම ගරු ජනාධිපතිතුමාගෙනුත් ගරු අගමැතිතුමාගෙනුත් ඉල්ලා සිටිනවා. උන්වහන්සේගේ හිතේ තිබුණේ සිහිනේ මේ ජනතාවට පීඩිත ජනතාව වෙනුවෙන් උන්වහන්සේ හදක් නැගුවේ. ඇත්තම උන්වහන්සේ දේශපාලනය කරා. නමුත් උන්වහන්සේ පක්ෂයකට හෝ පාටකට මේ ජනතාව වෙනුවෙන් උන්වහන්සේ තනිව මාර්ගලයක් කරා. උන්වහන්සේගේ ජීවිතයට විතරක් නෙමෙයි උන්වහන්සේ උපදුන මාතෘභූමි විශාල සේවයක් කරා. උන්වහන්සේ දේශනා කරපු හැම වදනකින්ම අපේ ජීවිතේ දතයුත්තක් තියෙනවා. ඇත්තම උන්වහන්සේ කිව්වා මගේ අවසන් ආදාන දවසේ දරුවෝ අවුවේ තියන්න එපා කියලා. දරුවෝ මේක අහගෙන හිටියා නම් ඇත්තටම දරුවන්ට ඒකෙන් ගත යුත්තක් තියෙනවා. උන්වහන්සේගේ දෙපා ජීවමාන විදිහේ නම තියෙන්න බැරුව ගිය එක ගැන මට ඇත්තටම හිතේ ලොකු ශෝකයක් තියෙනවා. උන්වහන්සේ බැරියට බැහැලා මේ ගිය ගමන අපි උන්වහන්සේ කිව්වා අපි ජීවත් වෙන බව අයම් දැනගන්න ඕනේ. නමුත් අපි ජීවත් වෙන බව අපිටවත් දැනෙන්න ඕනේ. එතකොට මේ රට ගොඩනගන්න පුළුවන්. උන්වහන්සේට කරන එකම ගෞරවය තමයි අපි මේ රට ගොඩනගන පොඩි තැනේ ඉඳලා ලොකු ඉහළ තැනින් ඉඳලාම අපි පටන් අරගෙන අපේ මේ රට ගොඩනගන්න ඕනේ. උන්වහන්සේ සිංහල ජාතියට නෙමෙයි ශ්‍රී ලාංකික ජාතියට සේවය කරපු උත්තම පීතෘ පුත්‍රයෙක්. ඔබතුමීගේ අදහස බොහොම වටිනවා මේ වෙලාවේදී අපි ශානක දැන් අපි අර කලින් බැලුවා මතුලාවේ සෝපිත හාමුදුරුවෝ අදහස් දක්වන අවස්ථාව. දැන් ඒකේ හරි වටිනා දෙයක්. මොකද දැන් උන්වහන්සේ 69 වගේ ඉඳලා මගේ මතකේ නිවැරදි නම් විද්‍යුත් මාධ්‍යයේ ගනුදෙනු කරන කෙනෙක්. මේ ශාස්ත්‍රයේ විද්‍යුත් මාධ්‍ය ශාස්ත්‍රයේ සංනිවේදකයෙක් හැටියට මේ ශාස්ත්‍රයේ ඉන්න හිටපු ජ්‍යෙෂ්ඨම කෙනෙක් මහදුලාවේ සෝපිත හාමුදුරුවෝ. මොකද උන්වහන්සේ ගුවන්විදුලියේ ධර්ම කතිකයෙක් හැටියට ඇවිල්ලා උන්වහන්සේ ස්වීයත්වයක් පවත්වාගත්ත තමන්ගේ සංනිවේදන ක්‍රමයේ විද්‍යුත් මාධ්‍ය ඇතුළේ. උන්වහන්සේගේ හඬ අනුකරණය කරන්න බෑ. උන්වහන්සේගේ ශෛලිය අනුගමනය කරන්න බෑ වෙන කෙනෙකුට. කොපි කරන්න බෑ. සමහර අය උත්සාහ කරනවා හැබැයි බෑ. මේක මේ පෞරුෂය ඒ තුලින් උන්වහන්සේ ගොඩනගාගත්ත පෞරුෂය.
දැන් මෙතන තියෙන හරි ලස්සන දෙයක් තමයි උන්වහන්සේ කොහොමද වචන පාවිච්චි කරේ කියන්නේ. ඊටාම සාමාන්‍ය වචන පාවිච්චි කරනවා. ඒ කියන්නේ එදිනෙදා පාවිච්චි වෙන වචන පාවිච්චි කරනවා. ඒ අතරම විද්වත් ඉහළ භාෂා ප්‍රමිතියේ වචන ඒ සමග එකට පාවිච්චි කරනවා. හැබැයි කිසිම කෙනෙකුට මේක තේරුම් ගන්න අමාරු ගතියක් දැනෙන්නේ නැහැ. මේ දෙක උන්වහන්සේ ඊටාම නිවැරදිව සංකලනය කරගන්නවා. මේක ඊටාම විශිෂ්ට sannivedana හැකියාව. අනිත් අතට මල්ලෝයි සෝබිත හඳුරෝ කතා කරනකොට එක තැනක නවත්තනවා. පොඩි නැවතීමක් අරගෙන තමයි ඊළඟට එකට යන්නේ. මේක උන්වහන්සේගේ සුවිශේෂ ගුණයක්. ඒ හිස්තැනේ අර කතාව නවත්තලා තියෙන නිමේෂයේ තියෙන ඒකෙන් ගොඩනගන වෙන අර්ථයක්. වාක්‍ය කියාගෙන ඇවිල්ලා නවත්තලා තව එකකට යන එකෙන් උන්වහන්සේ වෙනම අර්ථයක් මතු කරනවා. කියන්නේ ඒ sannivedakek හැටියට පුළුවන් වෙන්න ඕන හැම මොහොතෙම පණිවිඩයක් දෙන්න. තමන් කතාව නවත්වන මොහොතෙත් ඒකෙනුත් අර්ථයක් ජනනය කරනවා. කොයි පොඩ්ඩක්වත් අපතේ යන්නේ පොඩ්ඩක්වත් අපතේ යන්නේ. අනිත් අතට අවාචික sannivedana උන්වහන්සේගේ මුහුණ කැඩපතක්. ඒ කියන්නේ විවිධ හැඟීම්. මේක ටෙලිවිෂන් මාධ්‍යයට එනකොට වඩාත් විශිෂ්ට ලෙස උන්වහන්සේ sannivedakek හැටියට මේක පාවිච්චි කරයි කියලා මම කියනවා. මේක උන්වහන්සේ දැනුවත්ව මේක මේ sannivedanයට පාවිච්චි කරා. ඒ මුහුණේ හැඟීම් වලින් ඉරියව් වලින් අර කියන වචන ප්‍රමාණයට අමතරව තව විශාල දෙයක් එකතු කරනවා. ඒක තමයි මාදුළුවේ සෝබිත හාමුදුරුවෝ සාර්ථක වෙන්නේ. කියන්නේ මුද්‍රිත මාධ්‍යෙත් රේඩියෝවෙත් ටෙලිවිෂන් ඉතාම සාර්ථකයි ටෙලිවිෂනේ මාදුළුවේ සෝබිත හාමුදුරුවෝ. උන්වහන්සේ ඒ මුහුණෙන් ප්‍රකාශ කරන හැඟීම් ඉරියව් ප්‍රසන්නභාවය සමහර කරුණු සම්බන්ධයෙන් එතුමන්ට ඇති අප්‍රසන්නභාවය ප්‍රකාශ කරනවා. ඉතින් සමහර අය මේක කියන්නේ මේ ජාත්‍යන්තරව ඉතාම අර්බුදයට ලක් වෙච්ච කෘතිවල උන්වහන්සේගේ මුහුණ පාවිච්චි කරලා තිබුණා ඇතැම් අවස්ථාවලදී. දැන් මේ අර ගුණය නිසා අර sannivedanයේ තියෙන ඒ ගුණය නිසායි ඒක පාවිච්චි වෙන්නේ. අනිත් වැදගත් කාරණේ ඒවට දෙන අර්ථකථන සම්බන්ධයෙන් උන්වහන්සේ කිසි වෙලාවක සැලුනේ නැහැ. එක එකනා මෙහෙම කිව්වේ මෙහෙමයි මේකට හිස්තැනට තිබ්බේ මෙන්න මේක නිසා කියලා එක එකනා අර්ථකථනය කරනවා. දැන් මම දකින එක ගුණයක් තමයි මේ ටෙලිවිෂන් මාධ්‍යයේදී මේකට දෙන අර්ථකථන එක්ක සැලෙනවා. සැලිලා Tamanගේ නයිසර්ගික හැකියාව සීමා කරගන්න. මාදුළුවේ සෝබිත හාමුදුරුවෝ කවදාවත් එහෙම කරේ නැහැ. ඒ ප්‍රකාශනය Tamanගේ භාවයන්, Tamanගේ වචන, Tamanගේ හඬ බය නැතුව පාවිච්චි කරා. ඒක තුල අසන්නන්ව ජයගත්තා, ප්‍රේක්ෂකයන්ව ජයගත්තා, Tamanගේ පණිවිඩය උපරිම ලෙස ගෙනිච්චා. මේක තුලින් තමයි මේ සිවිල් සමාජය කියලා අපි දැන් මේ අර්ථකථනය කරලා හඳුන්වා ගන්න සමාජ ධාරාව පොදු උන්නතිය සඳහා වන ගමනකට නායකත්වය දෙන්න මාදුළුවේ සෝබිත හාමුදුරුවන්ට හැකි වුණා. ඔබතුමා ඊ타මත්ම නිවැරදි ආකාරයෙන් පැහැදිලි කරා ලෝතුරා බුදු පියාණන් වහන්සේ තමයි මේ මහා භද්‍රකල්පේ විභජ්‍යවාදී හොඳම දාර්ශනික sannivedakaya. මම හිතන්නේ ඒ මගේ යමින් අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයට වැටෙන භික්ෂුන් වහන්සේලා අතර අර මහාචාර්යතුමා කිව්වා වගේ ප්‍රගතිශීලී භික්ෂුත්වය රැකගනිමින් භික්ෂුත්වයේ තියෙන ශ්‍රමණ සාරූප්‍ය රැකගනිමින් මේ යුගයේ මම හිතන්නේ එක යුගයක් අවසාන දෝ කියලා අපිට හිතෙනවා. ඒ නිසා අපි තව සුළු මොහොතකින් විරාමයකට යා යුතුයි. අක්ෂර. ඔව් ඊට කලින් අපි තව කතා කරන්නට දේවල් තියෙනවා. ඔබට අවස්ථාවක් තියෙනවා දුරකථනයෙන් අපිට කතා කරන්න. අපේ දුරකථන අංකය ඔබ වෙන විවෘතයි. බොහෝ දෙනා අපිට කතා කරනවා, අදහස් දක්වනවා. සමහර කෙනෙක්ට අදහස් දක්වන්නට තවමත් අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ නිසා තමයි අපි මේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ඔබට පුළුවන් අපිට කතා කරන්න 433 44 44. ඒ වගේම 433 44 66 තමයි අපේ දුරකථන අංකය. ඒ දුරකථන අංකය ඔස්සේ ඔබට කතා කරන්නට අවස්ථාව තියෙනවා. ප්‍රවෘත්තිකාංශයට යන්න කලින් අපි දේශකයන්න් වහන්සේ කෙනෙක් මාදුරුවේ හාමුදුරුවෝ යන ගමන් මගේ යන අපිට අතලොස්සා ඉන්නේ රැක ගන්න ඕනේ මේ උත්තමයන් වහන්සේලා. අනිවාර්යයෙන්. පදලංගල හාමුදුරුවෝ වහන්සේට කවි ලියීමේ හැකියාවක් තියෙනවා. අපි සූදානම් දැන්. මට මේ ඇත්තටම කවි ලියන්න තරම් හැකියාවක් නැහැ. නමුත් මම අර මුලින්ම කියපු කවි දෙක මම ඊයරෑ මම ලිව්වේ. මට කවිත්වයක් නැහැ කියන්නේ ලියන්න අමාරුයි.
කියන්නත් මේ දවස්වල අමාරුට යක ගුරියාබාධයක් තියෙනවා. නමුත් මට අර සුපිපි සුවඳ මල පරවි ගියාවේ ওই කවි ටික මේ දෙක මම ලිව්වේ. එහෙම ලියෙන්නේ නැහැ සාමාන්‍ය. නමුත් ඒක අර මේ වෙලාවේ සෝවිත හමුදුරු පිළිබඳව අපේ හදවතේ තියෙන හද ගැස්මත් එක්කලා ඒ තමයි ඒ කවි දෙක ලියුනේ. මව්පිය තුරුල්ලෙන් සමුගෙන ළමාවියේ සසුනට ඇතුළු වන්නට හිත ඇදී ගියේ පැවිදිව කසාවත ඇඟලා අතීතයේ හිමි කළ මෙහෙය අප සිත් තුල ඇඳී තියේ